සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අපි අද විශේෂයෙන් මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ මේ වෙනකොට කොවිඩ් වසංගතයත් සමග රට තුල උද්ගත වෙලා තිබෙන තත්ත්වය සම්බන්ධ සාකච්ඡා කරන්න. ඊයේ දවස වෙනකොට පෙර නුවිරු ආකාරයේ දෛනික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. රෝගීන් 2659 දෙනෙක්. ඒ කියන්නේ පළමු වතාවට රෝගීන් 2500 ඉක්මවා ගියා දෛනික ආසාදිතයන් ප්‍රමාණය. ඒකත් එක්කම කලින් දවසේ 22 දෙනෙක් මිය ගියා. දවසක මිය ගිය වැඩිම සංඛ්‍යාව සටහන් කරන්නේ. ඊට පස්සේ ඊයේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ Institute for Health Metrics and Evaluation කියන ආයතනය විසින් විවිධ රටවල් සම්බන්ධ පුරෝකථනයන් ඉදිරිපත් කරනවා. ලංකාව සම්බන්ධ ඉදිරිපත් කරපු එවැනි පුරෝකථනයක් අද පුවත්පත්වල වාර්තා කරලා තියෙනවා. ඒ පුරෝකථනයට අනුව ජුනි මාසයේ මුල් සතිය වෙද්දී ලංකාවේ රෝගීන් වාර්තා වීම සහ මිය යාම සම්බන්ධ උච්චතම ලක්ෂයන් සනිටුහන් වෙනවා. ඔවුන් කියලා තියෙන විදිහට මේ රෝගීන් දවසකට වාර්තා වන මරණ සංඛ්‍යාව 200 සිට 300 දක්වා ඉහළ යන්න පුළුවන් ජුනි මාසයේ වෙද්දී වර්තමානයේ ඊටාම හදිසි කළමනාකරන පියවර ගත්තේ නැත්නම්. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ අනාවැකියේ තියෙන විදිහට ලංකාව ඇතුලේ රෝගීන් 20000ත් 30000ත් අතර ප්‍රමාණයක් ඇතැම් විට තත්ත්වය වඩා නරක වුණොත් එහෙම 40000ක විතර ප්‍රමාණයක් මේ රෝගය නිසා මිය යන්න ඉඩ තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මේ ආයතනය විසින් මීට කලින් කරපු පුරෝකථනයන් යම් ආකාරයකට සත්‍ය වෙලා තියෙන නිසා ඊටාම බරපතල අවදානමක අපි ඉන්නේ කියන එක හරිම පැහැදිලි. ඒකට මේ බරපතල අවදානමේ ඉද්දී රජයේ විසින් මූලිකව මැදිහත් විය යුතු පියවර ගණනාවක් තියෙනවා. මූලික ක්‍රියාමාර්ග මැදිහත් විය යුතු ක්ෂේත්‍ර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මේ වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යයි. ඒක ජනතාවට විතරක් කිය ඉඳලා වැඩක් නැහැ. මේ ඒකට අදාළ මූලික රාජ්‍ය මැදිහත් වීමක් ඒ සඳහා අවශ්‍යයි. දෙවෙනි එක තමයි ජනතාවට මේ වෛරසයට මුහුණ දීම සඳහා වන ශක්තිය වැඩි කිරීම සඳහා එන්නත්කරණය ඇතුළු ඒ අනිකුත් ක්‍රියාමාර්ග අවශ්‍යයි. තුන්වෙනි එක තමයි මේ වන විට රෝගයේ වැළඳිලා ඉන්න රෝගීන් සඳහා සායනික කළමනාකරණයක් ක්ලිනිකල් මැනේජ්මන්ට් සඳහා ඖෂධ වර්ග කාර්ය මණ්ඩල උපකරණ ප්‍රමාණය වැඩි කරලා වර්ධනය කළ යුතු වෙනවා. නමුත් මේ ක්ෂේත්‍ර තුනටම අදාළව රජයේ මැදිහත් වීම සම්බන්ධ කිසිදු ආකාරයකින් සෑහීමකටපත් වෙන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ වෙනකොට හැම කෙනෙක්ම දැන් ඊයේ පෙරේදා අපි දැක්කා ලංකාවේ තියෙන ප්‍රමුඛතම වෛද්‍ය සංගම් 4ක් ලිපියක් ලියලා ඉල්ලා හිටියා. අපි දන්න විදිහට ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ සංගම් 4ම එක විට වෙන ඉල්ලීමක් කරේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, SLMA එක, ඊට පස්සේ GMO එක රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඊට පස්සේ AMS එක විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෘත්තීමය කමිටුව මේ ආයතන 4ම විසින් ලිපියක් යොමු කරමින් ඉල්ලීම් 7ක් ඉදිරිපත් කරලා තිබුණා. ඒකේ ප්‍රධාන එකක් විදිහට තිබුණා මුළු රටම නෙමෙයි නම් අවම වශයෙන් දැවැන්ත අවදානමකට ලක් වෙලා තියෙන කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල එවැනි දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් වහාම සංචලන සීමාවක් පනවන්න කියලා. ඊටත් කලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුව දැවැන්ත ඉල්ලීමක් කරා ඉක්මනින්ම සංචලන සීමා පැනෙව්වේ නැත්නම් ඊටාම බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙයි කියලා. ඒත් එක්කම කොවිඩ් මර්ධනය බාර රාජ්‍ය ඇමතිනිය මාධ්‍ය ඉදිරියේම ප්‍රකාශයටපත් කරා අපි සංචලන සීමාවක් කරා මේ රෝගය ව්‍යාප්ත වීම වළක්වන්න හැදුවා. නමුත් අපේ උත්සාහය පරාජය වුණා. දැන් ඉතින් ඉන්දියාවේ වගේ තත්ත්වයක් ඇති වෙන එක වළක්වන්න බෑ කියලා. මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සියල්ල මැද මොකද්ද කරමින් ඉන්නේ? දැන් ඊයේ වෙනකොට රෝගීන් 300කටත් අඩු ප්‍රමාණයකට PCR කරලා ඒකෙන් 101ක් පොසිටිව් වුණා. 101ක් රෝගීන් කියලා වාර්තා වුණා පිළියන්දල. දැන් ඒ වාර්තා වුණාට පස්සේ මොකද කරේ? පිළියන්දල පොළ වැහුවා. පිළියන්දල වෙළඳපොළ වැහුවා. ඒක වහලා හරියන්නේ නැහැ නේ දැන්. ප්‍රශ්නේ තියෙන්නේ අහඹු PCR කරේ පොළේ නිසා PCR පොසිටිව් වුණාට පස්සේ පොළ වහලා හරියන්නේ නැහැ. ඒ පොළේ ඉන්න අය තව තැන්වල යනවා. නගරේ පුරා යනවා. අඩුම ගානේ පිළියන්දල නගරය හුදකලා කිරීම සඳහා පියවරක් ගත්තේ නැහැ. මෙච්චර රෝගීන් වාර්තා වුණාට පස්සේ. ඒක පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ වහලා තිබුණා. ලොකුගේ අමාත්‍යවරයා මැදිහත් වෙලා බලහත්කාරයෙන් ඒක විවෘත කරා. ඊට පස්සේ දැන් මේ වෙනකල් පිළියන්දල වසා දැවීමක් සම්බන්ධ කිසිදු අදහසක් නැහැ. දැන් රටේ තැන් තැන්වල ග්‍රාම නිලධාරී වසම් වහනවා, ආය අරිනවා, එක එක ඒවා කරමින් ඉන්නවා. මේක බලද්දි මතක් වෙන්නේ අර දුටුගැමුණු කුමාරයාට යුද්ධ කිරීම ගැන වයසක අම්මා කෙනෙක් උගන්වපු පාඩම. දුටුගැමුණු කුමාරයා තලප කන්න ගිහිල්ලා එහෙනුයි මෙහෙනුයි හැමතැනින්ම අතත් පුච්චගෙන කටත් පුච්චගෙන මේ තලප කනකොට ඒ අම්මා කිව්වලු ඔහොම ඔයා මේ හරියට ගැමුණු කුමාරයා යුද්ධ කරනවා වගේ තමයි තලප කන්නේ කියලා. මේ කරන්න ඕනේ ඉතුරු කොටස නිමෙන විදිහට කොනක ඉඳලා කන්න කියලා.
ඒ විදිහට තමයි වසංගතයටත් මුහුණ දිය යුතු තියෙන්නේ. දැන් මේ ගැමුණු කුමාරයා තලප කෑවා වගේ තමයි තනින් තන ග්‍රාම නිලධාරී වසම් වහමින් යන්නේ. මේක කරන්න බෑ. මේ ඔක්කොම කරන්න කලින් සිටුේෂන් ඇනලිසිස් එකක් ඕනේ. මේක පවතින තත්ත්වය පිළිබඳ විශ්ලේෂණයක් ඕනේ. පවතින තත්ත්වය ගැන විශ්ලේෂණයක් නැතුව අරහෙ වහනවා මෙහෙ වහනවා කියලා හරියන්නේ නැහැ. දැන් අපි නිශ්චිතව අහනවා කෝ පවතින තත්ත්වය පිළිබඳ විශ්ලේෂණය. කෝ ඒක සම්බන්ධ සංගණනයක් කරලා සමීක්ෂණයක් කරලා හොයාගත්ත පවතින තත්ත්වය පිළිබඳ විශ්ලේෂණ වාර්තාවකෝ. ඒ විශ්ලේෂණ වාර්තාව මත පදනම් වෙච්ච උපාය මාර්ගික සැලැස්මකෝ. ඇත්තටම ගත්තම සෞඛ්‍ය අමාත්‍යාංශයටවත් බලධාරීන්ටවත් එහෙම කිසිම දෙයක් නැහැ. දැන් ඒ අතර ඉන්දියානු වෛරස් ප්‍රභේදය ලංකාවට ආවා. දැන් ඊටාම භයානක වෛරස් ප්‍රභේද ගණනාවක් ලංකාවේ තියෙනවා. නයිජීරියන් ප්‍රභේදය තියෙනවා, එංගලන්ත ප්‍රභේදය තියෙනවා, දකුණු අප්‍රිකානු ප්‍රභේදය තියෙනවා. එංගලන්ත ප්‍රභේදයේ ලංකාවට ආවේනික ලෙස වෙනස් වූ විකෘති වූ ප්‍රභේදය තියෙනවා. ලංකාවේ කලින් ඉඳලම තිබ්බ ප්‍රභේදය තියෙනවා. ඒ මදිවට දැන් ඉන්දියානු ප්‍රභේදය ඇවිල්ලා තියෙනවා. අද පුවත්පත් වලට හමුදාපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා ඉන්දියානු ප්‍රභේදය ගැන බය වෙන්න එපා. ඒක ව්‍යාප්ත වෙන්නේ නැහැ. ඉන්දියාවෙන් එන අයව නිරෝධායනය කරලා තමයි මේක ඇතුලේ තියාගන්නේ. අපි දිගින් දිගටම කිව්වා නිරෝධායනය සඳහා ඉන්දියානු ජාතිකයන් ලංකාවට රැගෙන ඒම නවත්තන්න කියලා. දිගින් දිගටම කිව්වා. අපි අප්‍රේල් මාසේ 20 වෙනිදා තමයි මුලින්ම අපේ පක්ෂයේ විදියට ප්‍රකාශ කරේ මේක විශාල ප්‍රශ්නයක්. ඉන්දියානු සංචාරකයෝ ලංකාවට ගේනවා. ඉන්දියානුවන් නිරෝධායනය සඳහා ලංකාවේ හෝටල් වලට ගේනවා. මේක විසින් ඉන්දියාවේ පවතින ඊටාම බරපතල භයානක වෛරස් ප්‍රභේදය ලංකාවට එන්න පුළුවන් කියලා. නමුත් කෙහෙලි රඹුක්කැල්ල ඇමතිවරයා මුලින් කිව්වා ඒක බොරුවක් කියලා. ඊට පස්සේ අප්‍රේල් 28 වෙනිදා දිනපතා පුවත්පත් වලට සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශ කළා තිබුණා ඉන්දියාවේ අයව මෙහෙට අරන් එනවා තමයි කියලා. දැන් අද හමුදාපතිවරයා කරලා තියෙන ප්‍රකාශයෙන් හැංගෙන්නේ මොකද්ද? ඉදිරියටත් ඉන්දියානු ජාතිකයන් නිරෝධායනය සඳහා ලංකාවට රැගෙන එනවා කියන එක තමයි තියෙන්නේ. එතකොට මේ වෙන විනාශයන් සම්බන්ධ කවුද වග කියන්නේ? කවුද මේව සම්බන්ධ වග කියන්නේ? අඩුම ගානේ දැන් මේ නිරෝධායන නීති ක්‍රියාත්මක කරනවා කිය මාස් නැති මිනිස්සුන්ව අල්ලගෙන යනවා. දෙවනි රැල්ල ඇති වෙන වෙලාවේ අර මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සෞඛ්‍ය රෙගුලාසි සියල්ල උල්ලංඝනය කරමින් ඒකේ සේවක සේවිකාවන්ට ලෙඩේ බෝ කරලා ලෙඩ බෝ වෙච්ච අය උණ හැදිලා ඉති බලෙන් වැඩ කරගෙන එහෙම කරපු සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කරපු සමාගමට විරුද්ධව මේ වෙනකල් ගත්ත පියවර මොකක්ද? සැප්තැම්බර් මාසයේ ඉඳලා ගිය අවුරුද්දේ මේ වෙනකල් ගත්ත පියවර මොකක්ද? එහෙම නැහැ නිකන් මාස්ක් එකක් නැහැ කියලා කවුරු හරි අල්ලන් යන එක තමයි දැන් සෞඛ්‍ය රෙගුලාසි පිළිපැදීම කියලා කරන්නේ. එතකොට දැන් කට වහගත්තේ නැහැ කියලා පොලිසියෙන් කාව හරි උස්සගෙන යනවා. පිළියන්දල පොලිස් බල ප්‍රදේශේ වහලා තිබ්බ එක අරපු ගාමිණී ලොකු ගේට කො නිරෝධායන නීතිය ක්‍රියාත්මක වුණා. දැන් ඒක සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්තයා ඇවිල්ලා මුකුත් කියනවා අපි දැකලා නැහැ. ඒගොල්ලන්ගේ කටේ පිට්ටු ඒව ගැන කියද. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ හැම එකේදීම මේ වෙනකල් ජනතාවගේ ජීවිත ගලවා ගැනීම සඳහා පියවරක් නොගන්නේ ඇයි? පියවරක් නොගන්න ප්‍රධාන හේතුව විදිහට රජයේ පැත්තෙන් ඉදිරිපත් කරන්නේ ආර්ථිකය වැටෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ අවුරුදු 70 ගණන් තිස්සේ ඕක අරගෙන හිටියා කියලාත් වැඩ කරන ජනතාවට නම් වෙච්ච සිතක් නැහැ. මෙච්චර කාල ආර්ථිකය ඇරලානේ තිබ්බේ. ඇරලා තිබ්බකෙන් වෙච්ච සිතේ මොකද්ද? මොන සිතක්වත් නැහැ. ලංකාවේ ගැබිනි මව්වරුන්ගෙන් 3න් 1කට නීරක්තිය. ලංකාවේ ජනගහණයෙන් 140කට මන්ද පෝෂණය. ඕක තමයි ඔය ඇරලා තිබ්බ ආර්ථිකයනොත් අවසන් ප්‍රතිඵලයේ විදිහට තියෙන්නේ. ලංකාවේ සමස්ත පවුල් වලින් 140කට වැඩි ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවෙනුත් පල්ලෙහා ඉන්නේ. ඔන්න අවුරුදු 70 ගානක ආර්ථිකය ඇරලා තිබ්බට පස්සේ ප්‍රතිඵලෙ. දැන් ඕක වහලා තිබ්බට පස්සේ ඊට වඩා අමුතු දෙයක් වෙන්න නියමිත නැහැ. හැබැයි මේකේ මේ ආර්ථිකය ගැන වග කියනවා ජනතාවගේ එදිනෙදා යැපීම ගැන වග කියනවා කියලා පෙන්නමින් මේ ආණ්ඩුව කරන දේවල් පිටිපස්සේ පන්තිමේ මානයක් තියෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලනවා ඒක ගැන බලන්න කියලා. දැන් උදාහරණයකට හිතන්න ආර්ථිකේ වැටිලා කියලා වැටෙනවා. ඒ නිසා ආර්ථිකය රැක ගන්න ඕනේ කියලා කියද්දි මේ රැක ගන්න ඕනේ කියන්නේ කාගේ ආර්ථිකය? සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය නම් වෙන්න බෑ. මොකද දැන් දෛනිකව තමන්ගේ ආදායම සපය ගන්න අසංවිධිත ශ්‍රම ක්ෂේත්‍රයේ ජනතාව ඉන්නවා. උදාහරණයක් විදිහට කොණ්ඩේ කපන අය ඉන්නවා. ඇඳුම් මහන අය ඉන්නවා. පුංචි කඩ දාගෙන ඉන්න අය ඉන්නවා. බුක් ෂොප් දාගෙන ඉන්න අය ඉන්නවා. පොඩි ගරාජ් කරන අය ඉන්නවා. ත්‍රිරෝද රථ එලවන අය ඉන්නවා. පෞද්ගලික බස් රථවල සේවකයෝ ඉන්නවා. එහෙම අය ඉන්නවා. දෛනික ආදායමෙන් යැපෙන. ඒ හැමෝගෙම ආදායම් බිඳ වැටි. ඒ හැමෝගෙම ආදායම් බිඳ වැටලා දැන් මිනිස්සු කඩේකට දැන් ලොක්ඩවුන් කරේ නැහැ කියලා වැඩක් නැහැ නේ. ලොක්ඩවුන් කරා වගේ තමයි කොළඹ එහෙම තියෙන්නේ. මිනිස්සු යන්නේ නැහැ රෙදි ගන්න කඩවල වලට යන්නේ නැහැ. සපත්තු ගන්න කඩවල වලට යන්නේ නැහැ. පොත් තියෙන කඩවල වලට යන්නේ නැහැ. කොමියුනිකේෂන් වලට යන්නේ නැහැ. මිනිස්සු ඒව මොකේටවත් යන්නේ නැහැ. මිනිස්සු නිකන් හරි යන්නේ මේ සිල්ලර කඩේකට ගිහිල්ලා බඩු ටිකක් ගත්තොත් විතරයි. ඊට පස්සේ ආහාර කර්මාන්තේ මුළුමනින් බිඳ වැටලා. හෝටල් පොඩි තේ කඩ ආප්ප කොත්තු දාපු තැන් ඒව ඔක්කොම බිඳ වැටලා. ඒ සියලු දෙනාගේ ආදායම අහිමි වෙලා. මිනිස්සු ත්‍රිරෝද රථවල එහෙම හයර් යන්නේ නැහැ. ඒ අයගේ ආදායම් බිඳ වැටලා. දැන් පෞද්ගලික බස් රථ සංඛ්‍යාව කලින් ධාවනය කරපු ප්‍රමාණයෙන් 125ක් කරන්න තීරණය කරා බස් වල මිනිස්සු යන්නේ නැහැ කියලා. ඒ නිසා දැන් ලොක්ඩවුන් කරේ නැහැ කියලා රැක ගන්න හදන්නේ මේ අසංවිධිත ශ්‍රම ක්ෂේත්‍රයේ ජනතාවගේ ආර්ථිකය නම් ඒක දැන් වැටෙන්න තියෙන ටික වැටිලා තියෙන්නේ. ඒක දැන් සම්පූර්ණ වැටලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ ඒ අයගේ ජීවිකාව සපයා ගැනීම සඳහා මොනවා හරි විදිහක මැදිහත් වීමක් කරන එක තමයි දැන් කරන්න තියෙන්නේ.
අනිත් එක පෞද්ගලිකාංශ කම්කරුවෝ ගත්තොත් එහෙම පෞද්ගලිකාංශ කම්කරුවෝ විශාල අවදානමකට මුහුණ දීලා තියෙනවා. දැන් මේ රෝගය බෝ වෙන ප්‍රධාන තැන් බවට පත් වෙලා තියෙන ඇඟලුම් කර්මාන්තශාලා. දැන් ඇඟලුම් කර්මාන්තශාලාවල දැන් කලින් ආශ්‍රිතව කියලා හමුදාවෙන් ඇවිල්ලා ගෙවල් වට කරලා මිනිස්සුන් හොරු මංකොල්ලකාරව අපරාධකාරව ගෙනියනවා වගේ අරන්ගේ. මාධ්‍යවල පෙන්නුවේ අර මේ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටිවල තියෙන මෙහෙයුම් වගේ පෙන්නුවේ ආශ්‍රිතයන් වල්ලනවා කියන එක පළවෙනි රැල්ල ආපු වෙලාවේ. දැන් මොකද වෙන්නේ? දැන් ඇඟලුම් කර්මාන්තශාලාවක කවුරු හරි අසනීප වුණොත් එහෙම ඒ 3 දෙනා හරි 4 දෙනා හරි රෝහල්ගත කරලා ඉතුරු අයට වැඩ කරගෙන යන්න කියන. දැන් ඇත්තටම කරන්න ඕනේ දේ තමයි යම් කර්මාන්තශාලාවක රෝගීන් වාර්තා වුණොත් එහෙම ඒ කර්මාන්තශාලාවට අවම වශයෙන් සති 2ක 3ක හෝ මාසයක නිවාඩුවක් දෙන්න. දීලා එයාට වැටුප් දෙන්න ඕනේ. දැන් සමහර සමාගම් දැවැන්ත බිලියන් ගණන් ලාභ ලබන සමාගම් කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලලා තියෙනවා අඩ වැටුප් දෙන්න අවසර දෙන්න කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අපි හොඳටම දන්නවා අපි කලින් කම්කරු වර්ගල මධ්‍යස්ථානයේ මේක සම්බන්ධ සියලු තොරතුරු හෙළිදරව් කරා. මේ සමාගම් වල මාසික ආදායමෙන් 10%ක 20%ක අතර ප්‍රමාණයක් තමයි තියෙන වැටුප් සඳහා වන වියදම. එතකොට මේ වැටුප් වලට වියදම කරගන්න විදියක් නැහැ. බැරි කමක් නැහැ. එතකොට මේගොල්ලෝ මේ දශක ගාණක් තිස්සේ එකතු කරපු ලාභය ඒකෙන් කොටසක් මේ වසංගත අවස්ථාවක සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කරන්න බැරි කමක් නැහැ. අනිත් එක මේ ජනතාවට අනිවාර්යෙන් සහන දෙන්න ඕනේ. මිනිස් මේක සෞඛ්‍යාංශ කියනවනම් යම් ආකාරයක සංචන සීමා පනවන්න කියලා සංචන සීමා පනවන්න සෞඛ්‍යාංශ කියන එක අහලා සංචන සීමා පනවන්න. ඒ පනවන ප්‍රදේශවල ජනතාවට ආර්ථිකේ වැටෙනවා නම් ජීවත් වෙන්න විදියක් නැත්නම් ඒ අයට අනිවාර්යයෙන්ම කන්න දෙන වැඩ පිළිලක් හදන්න. කන්න දෙන්න බැරි නෑ. පහුගිය මාර්තු මාසේ කෝප් කමිටුව එකතු වෙච්ච වෙලාවේ කෝප් කමිටුවේ වාර්තා වුණා නොගෙවන ලද බදු මුළු ප්‍රමාණය රුපියල් බිලියන 105ක් කියන. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් මෙවැනි සහනාධාර ලබා දිය යුතු ජනතාව ඉන්නේ පවුල් ලක්ෂ 30ක් විතර. ඔය පවුල් ලක්ෂ 30ට රුපියල් 35000ක් මාසෙට දෙන්න පුළුවන් ඔය මේ බිලියන 105 එකතු කරගත්තොත්. ඒ නිසා අපි කිව්වේ ධනපතියන්ගේ ලාභ කඳු සොලවලා ජනතාවට සහන දෙන්න කියලා. ලාභ කඳු සොලවන්න ඕනේ අඩුම ගානේ ගෙවන්නේ නැතුව වංචා කරපු බදු වංචාවේ තියෙන බදු ටික ගත්තා නම් එහෙම මේක ගෙවා ගන්න තිබුණා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒ කිසි දෙයක් කරන්නේ නැහැ. ඒ අතර එන්නත සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් තිබුණා. එන්නත් ලක්ෂ 5ක් නොමිලේ හම්බුණා. තව ලක්ෂ 5ක් සල්ලි දීලා ගත්තා. තව එන්නත් ලක්ෂ 2,60,000ක් වගේ ලෝක සෞඛ්‍ය සංවිධානය දුන්නා. ඒ හම්බෙච්ච 12,60,000ට මොකද කරේ? ඒක ප්‍රමුඛතා අනුපිළිවෙලක් කිව්වා. ප්‍රමුඛතා අනුපිළිවෙල රැක්කේ නැහැ. අඩුම ගානේ දෙවෙනි මාත්‍රාව දීම සඳහා ඒක රැකගත්තේ නැහැ. දැන් අවසානයේදී මොකද්ද වෙලා තියෙන්නේ? මේ වෙනකල් එතනින් පස්සේ මේ වෙනකල් මොනවද ඇවිල්ලා තියෙන එන්නත්? කෑ ගැහුවට ඇවිල්ලා තියෙන අර ස්පුට්නික් 15000 විතරයි. මුකුත් ඇවිල්ලා නැහැ. ඒ නිසා දැන් කවදද ලංකාවේ ජනතාව එන්නත් කරලා ඉවර කරන්නේ? කෝ ඒකට අදාළ වැඩපිළිවෙල. ඒව මොකක්වත් නැහැ. ඒව මුකුත් නොකර දැන් නිකන් මේ හෝම් මැනේජ්මන්ට් කිව්වට වැඩක් නැහැ. ලෙඩ්ඩු ගෙදර එන්න කිව්වට වැඩක් නැහැ. ගෙදර ඉන්න එක වැදගත් වෙන්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවයක් ශක්තිමත්ව තියෙන රටක. ඒක ඇමරිකාවේදී එංගලන්තයේදී හරි ලංකාවෙත් ප්‍රාථමික සෞඛ්‍ය සේවයක් ශක්තිමත්ව තියෙනවා රෝග නිවාරණය පැත්තේ ප්‍රිවෙන්ෂන් පැත්තේ. ඉතින් PHIලා ඉන්නවා මිඩ්වයිෆ්ලා ඉන්නවා පෞල් සෞඛ්‍ය සේවිකාවෝ ඉන්නවා. නමුත් රෝග වලට ප්‍රතිකාර ගැනීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය අංශය ලංකාවේ නැහැ. දැන් ගෙදර ඉන්නවා කිව්වම ගෙදර ඉන්න අය PCR පොසිටිව් වුණාට පස්සේ කතා කරලා ගෙදර ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ කවුද? ඒකට වෛද්‍යවරු ඉන්නවද ප්‍රාදේශීය මට්ටමේ? මොකද්ද ප්‍රාදේශීය view? එහෙම එකක් නැහැ. ගෙදර ඉන්න කෙනෙක්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ආවොත් ඒගොල්ලෝ කතා කරන්නේ කාටද? ඒක කරන්න කෙනෙක් නැහැ. ඒකටත් අහන්න වෙන්නේ PHI එකෙන් අහන්න වෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන්. ඒකට සෞඛ්‍ය ව්‍යුහයක් නැහැ. ඒ නිසා දැන් ලංකාවේ කරන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි ඒ තුන්වෙනි එක සායනික කළමනාකරණය හදන එක. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? පළවෙනි රැල්ලේදී එළවලු පැල ඉඳ හිටියා. මේ කොළඹ පුරා එළවලු වැට බෙදුවා එළවලු හදනවා කියලා. ඒක සම්පූර්ණ මිත්‍යාවක් කියලා දැන් තේරෙනවා. ඒ දවස්වල කියද්දි කෑ ගැහුවනේ දේශ නිෂ්පාදනය කඩකප්පල් කරන්න යන්නේ කියලා. දෙවෙනි රැල්ලේදී මොකද කරේ? දෙවෙනි රැල්ලේදී පැණි බෙදුවා. අර ධම්මිකයි අරයයි මෙහා අල්ලගෙන පැණි බෙදුවා. දැන් තුන්වෙනි රැල්ලේදී පටන් ගන්න ඇඳන් හදන නාටකම. දැන් ඇඳන් හදනවා කියලා යනවා. මෙතන ප්‍රශ්නේ අපිට ඇඳක මැරෙන්න පුළුවන්ද බිම මැරෙනවද කියන එක නෙමෙයි. ප්‍රශ්නේ මිනිස්සෙගේ ජීවිතය බේරගන්නේ කොහොමද කියන එක. ඇඳක දැම්මට පස්සේ ජීවිතය බේරෙන්නේ නැහැ. ඇඳක දැම්මට පස්සේ වෛරස් එක පාලනය වෙන්නේ. ඒ සඳහා කාර්ය මණ්ඩල පුහුණු කරා. කොවිඩ් සඳහා විශේෂඥ වෙච්ච වෛද්‍යවරු සහ හෙදෙහෙදියන් හැරුණු විට ඉතුරු කාර්ය මණ්ඩල මේ අවුරුද්ද තිස්සේ කාර්ය මණ්ඩල පුහුණු කරාද? දැඩි සත්කාර ඒකක ඇඳම් ප්‍රමාණය වැඩි කරාද? දැඩි සත්කාර ඒකක හැදුවද? කීයක් හැදුවද? සුවසන ආධාරක ගෙන්නුවද? අවශ්‍ය එන්නත් ඖෂධ ඒව ගෙන්නුවද? මොකක්වත් නැහැ. මුකුත් නොකර ඉඳලා දැන් නිකන් මේ ඇඳන් හදනවා කියලා වැඩක් නැහැ. ඒ ඇඳන් හොස්ටල් වලට දාන්න හොඳයි. ඒවා හොස්පිටල් වලට දාන්න බෑ.
ඒවා රෝහල් වලට දාන්න හදන්නේ නෙවෙයි. ඒවා හොඳයි. ඔය මේ මම දැක්ක විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කියලා තියෙනවා විශ්වවිද්‍යාල නේවාසිකාගාර වලටත් ඒ මිනුම් සහිත ඇඳන් ගන්නෙ නැහැ කියලා. එහෙම නම් ඉතින් ඔය පාසල් නේවාසිකාගාරයකට හරි බෙදලා දැම්මම නම් හරි ඒ ටික ඒවා මේ පාත ඇඳන් වල ඒ වගේ ලෙඩුන්ට ප්‍රතිකාර කරන්න බෑ. දොස්තර මහත්තයාට දන ගහගෙන යන්න වෙන්නේ මේ ඒ වගේ ප්‍රතිකාර කරන්න. නිසා ඒ අඩුම ගානේ රෝහල් ඇඳක් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව යකඩ කෑලි උස්සගෙන නාටකම් නටනවා. ඕක නෙමෙයි කරන්න ඕනේ. කරන්න ඕනේ රාජ්‍ය වැය වලින් රාජ්‍ය අය වැයෙන් සෞඛ්‍ය සඳහා හදිසි ප්‍රතිපාදන වෙන් කරන්න. දැන් මොකටද පාර්ලිමේන්තුව එකතු වෙන්නේ? දැන් 18 19 පාර්ලිමේන්තුව එකතු වෙනවා. මොකටද? ඒ එකතු වෙන්නේ මොකද හදිසි වැය ශීර්ෂ වෙන් කරන්න සෞඛ්‍ය සේවයට. නෑ. වරාය නගර පනත කතා කරා. චීන විදේශ ඇමති එනවා ජුනිමුල. එයා එන්න කලින් පනත සම්මත කරලා තියන්නේ. දැන් මේ ඒකට දත ගන්න. දැන් ඔය පාර්ලිමේන්තුව එක සැරයක් එකතු වුණාද මොකද්ද මේ ඇවිල්ලා තියෙන මහා වසංගත තත්ත්වෙට මොකද කරන්න කියලා කතා කරා. වෛද්‍ය උපදෙස් හම්බෙලා තියෙන්නේ මේකේ සැලකිතු ප්‍රමාණයක සංචරණ සීමා පනවන්න කියලා. ඒකට මොකද කරන්න කියලා කතා කරන්න එකතු වුණාද නැහැ. ඒ නිසා අපිට සමාජයෙන් ඉල්ලන්න තියෙන්නේ මේ මැරෙන එක නියතයක් මේක යථාර්ථයක්. දැන් ඉතින් කොහොමත් මැරෙන්න වෙනවා වෙන ලෙඩකින් හරි මැරෙන්න වෙනවනේ කිය මේක නියතයක් මේක ඉරණමක් මේක සදාකාලික දෙයක් කියලා හිතාගෙන නිෂ්ක්‍රීයව උදාසීනව බලාගෙන ඉන්න එපා. ඒක මුළු මනුෂ්‍යත්වයටම නින්දාවක්. දැන් සමාජය නිකන් ගල් වෙලා මේක දිහා බලන් ඉන්න එකනේ තියෙන්නේ. අපිට මතක් වෙන්නේ අර හිට්ලර් මේ යුදෙව්වන්ව අත්අඩංගුවට අරගෙන දහස් ගණන් ලක්ෂ ගණන් මිලියන් ගණන් යුදෙව්ව ගෑස් කාමර වල දාලා මරද්දී අර අවුෂ්විට්ස් වදකාගාරයේ ඉඳලා දිවි බේරගත්ත කෙනෙක් ලියපු දෙයක් මට මතක් වෙනවා. ඔහු කියලා තිබුණා ගෑස් කාමර වලට යුදෙව්වන්ව පෝලිං ගස්සලා දක්කනවා. මෙතන තියෙන විශේෂය තමයි Taman යන්නේ මැරෙන්න කියලා දැනගෙන ඔක්කොමලා පෝලිමේ නිහඬව පරතරේ තියාගෙන පෝලිම කඩන්න නැතුව පිළිවෙලට ගිහිල්ලා මැරුණා. අඩුම ගානේ එයා හිටපු කාලය ඇතුලේ එයා එක අත්දැකීමක්වත් දැක්කේ නැහැ කියලා කවුරු හරි කෙනෙක් මරණයට එරෙහිව සටන් කරනවා. එයා කියලා තිබුණේ මෙතන තියෙන ප්‍රශ්නේ හිට්ලර් වගේ මිනිහෙක් ඇති වෙච්ච එක නෙවෙයි. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මිලියන් ගාණක් මිනිස්සු අරතරන් නිසල්මන්ව මරණය තෝරගත්ත එක. ඒ ඉරණමට යට වෙච්ච එක කියලා මනුෂ්‍යත්වයේ ඛේද වාචකයේ තියෙන එතන කියලා ඔහු කියලා තිබුණා. අපිත් කියන්නේ මෙතන තියෙන ඛේද වාචකයේ තියෙන මේ සමාජය දැන් මේ දේශපාලකයෝ පිස්සු නටන කෙනෙක් නෙවෙයි ඛේද වාචකයේ තියෙන. සමාජයක් මේක ඉස්සරහා සංවිධානය වෙන්නේ නැතුව මේක ඉස්සරහා දේශපාලනය කරන්නේ නැතුව මේක ඉස්සරහා සටන් කරන්නේ සංවිධානය වෙලා දේශපාලනයට එන්නේ නැතුව නිෂ්ක්‍රීය උදාසීනව බලාගෙන ඉන්නේ. ඒ නිසා දැන් තවදුරටත් අපි හම්බ කළොත් අපි කනවා කියලා සටන් පාට වළංගු නැහැ. ඒවා අදාළ නැහැ. දැන් අපිට ඊටාම් පැහැදිලි අපේ ජීවිතේ බේර ගන්නත් දේශපාලන ඕන වෙනවා. වෛද්‍ය විද්‍යාවේ මහා සොයා ගැනීම වැඩක් නැහැ. ඒක දේශපාලනය විසින් නවත්තනවා. ලෝකේ එන්නත් හොයාගත්තට වැඩක් නැහැ. බුද්ධිමය දේපල 50ක් දාලා ඒවා දුප්පත් රටවලට බෙදෙන එක නවත්තනවා. මේ වෙනකොටත් දිලිඳු රටවල් 130ක් තියෙනවා තාම එන්නත නොගිය ලෝකේ. ඒ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහනය වගේ 3 ගුණයකට ඕන කරන එන්නත් ඒගොල්ලෝ ගොඩ ගහගෙන ඉන්නේ. එහෙම ලෝකයක් මේක. ඒ නිසා දැන් වෛද්‍ය විද්‍යාවේ දියුණුව මත විශ්වාසය තියන්න බෑ වසංගතයක් ආවට පස්සේ. වෛද්‍යවරුන්ගේ නිපුණතාවය මත විශ්වාසයක් තියන්න බෑ. දැන් ලංකාවේ ඉන්න විශේෂඥයෝ. ඒ විශේෂඥයන්ගේ උපදෙස් පිළිපදිනවද දේශපාලන? විශේෂඥයෝ පිළියන්දල වැහුවා දේශපාලඥයා ගිහිල්ලා ඇරියා. ඒ නිසා දැන් අපේ ජීවිත බේර ගන්න පව අපිට දේශපාලනයට මැදිහත් වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා දේශපාලනය කියන්නේ නිකන් බඩ රස්සාවක් නෙවෙයි. මේක ජනතාවගේ ජීවිත පිළිබඳ ඉරණම තීරණය කරන යතුරු මේ තියෙන. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා උදාසීනව ඉන්න එපා, නිහඬව ඉන්න එපා, බලාගෙන ඉන්න එපා. අර අවුෂ්විට්ස් වදකාගාරයේ යුදෙව් ජනතාව ගියා වගේ මරණය කරා නිසල්මන්ව යන්න එපා. ඒ වෙනුවට දේශපාලනයට එන්න, සංවිධානය වෙන්න, සටන් කරන්න, සංවිධානාත්මකව තමන්ගේ ජීවිත සමාජයක් ආරක්ෂා කර ගැනීම සඳහා මැදිහත් වෙන්න. නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා සමාජ පරතරයක් සෝෂල් ඩිස්ටන්ස් එකක් තියාගන්න කියලා වෛද්‍ය උපදෙස් හම්බෙලා තියෙනවා. අපේ ශරීර අතර මීටර් 2 පරතරය තියාගන්න අතර අපි සංවිධානාත්මකව එකතු වෙලා අපි පරතරය සිරුරු අතර පරතරය තියාගෙන නමුත් අපි දේශපාලනයේදී එකට එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි වෛද්‍යවරු අපිට උපදෙස් දීලා තියෙනවා මුව වසාගෙන ඉන්න කියලා වෛරසෙන් බේරෙන්න. මුව වසාගෙන ඉන්න ගමන් හඬ නගමු. මුව වසා හඬ නගමු. සමාජ පරතරය තියාගෙන දේශපාලනයේ සමාජ පරතරය අහෝසි කරගමු. අපි පීඩාවට පත්වෙච්ච ජනතාව දේශපාලන වේදිකාවට ගොඩ වෙමු. ඒ ඇරෙන්න මේකෙන් බේරෙන්න වෙන කිසිම උත්තරයක් නැහැ. නිසා අපිට ජනතාවට කියන්න තියෙන්නේ කවුරු හරි පාලකෙක් ඇවිල්ලා අපේ ජීවිත බේරයි වසංගතේ පාලනය කරයි කියලා තවදුරටත් බලාපොරොත්තු වෙමින් ඉන්න එපා. ඒගොල්ලන්ට වැදගත් වෙලා තියෙන ධන කුවේරයන්ගේ සල්ලි කඳු රැක ගැනීම, ඔවුන්ගේ ලාභය රැක ගැනීම. ඔය ආර්ථිකය කියන්නේ ඒකට මිසක අපි කන එකට නෙමෙයි. අපේ කුස්සියේ ලිපේ ඉදෙන බත ගැන නෙමෙයි ඔය කියන්නේ. ඔය කියන්නේ ධනපතියන්ගේ ලාභ ගිණුම් ගැන කියන්නේ. ඒ නිසා ඒ දේශපාලනය වෙනුවට වෙන දේශපාලනයක් බලාත්මක නොකළොත් අපිට මරණයෙන් ගැලවෙන්නත් බෑ. ඒ නිසා ඒ දේශපාලනයට එකතු වෙමු කියන එක තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ.